ආයුබෝවන් වගාවේ අභිවෘද්ධිය උදෙසා යහපත් සිතින් මේ වැඩසටහන අපි ඔබට ගෙනෙන්නේ විශේෂයෙන් ඇන්තූරියම් වගාවට හිත ඇති ඔබ සියලු දෙනා වෙනුවෙන්. ඇන්තූරියම් වගාව නියැලෙන ඇන්තූරියම් වගාව තුළ ව්‍යාපාරික මට්ටමින් හෝ විනෝදාංශයක් විදිහට මේ වගාවට සම්බන්ධ ඔබ සියලු දෙනාටම පවතිනා වූ ගැටලු වලට යම්කිසි විසඳුමක් දෙන්නට අපි දරන්නා වූ පුංචි උත්සාහයක්. ඉතින් රටක් විදිහට පෞද්ගලිකව විශේෂයෙන් පවුලක් විදිහට හෝ සමාජ ආර්ථික ගැටලු රාශියකට මුහුණ දෙන්නා වූ මේ අවධියේදී යම්කිසි ස්වයං රැකියාවක් තුළින් තමුන්ගේ රටට පවුලට අත්වැලක් වෙන්නට ඔබට පුළුවන් නම් එය ඉතාමත්ම වටිනා ක්‍රියාවක්. ඇන්තූරියම් ව්‍යාපාරය කියන්නේ රටට විදේශ විනිමය ගෙනෙන්නට පුළුවන්, ඔබගේ අතමිට සරු කරන්නට පුළුවන් හොඳ ව්‍යාපාරයක්. නමුත් අභාග්‍යයකට මේ අද ඇන්තූරියම් ව්‍යාපාරය තුළ සිටිනා වූ බොහොමයක් පිරිස නොයෙකුත් ප්‍රශ්න හේතුවෙන් මේ ව්‍යාපාරයෙන් කෙමෙන් ඈත් වෙමින් පවතිනවා. අපේ මේ උත්සාහය ඒ සියලු දෙනාට අවශ්‍ය දැනුම, නිවැරදි මාර්ගය අපේ අත්දැකීම් එක්ක ඔබට කියලා දෙන්න. ඉතින් මහත්මා ගාන්ධි එක්තරා තැනක කියනවා සමාජයේ මූලිකමාවිය අධ්‍යාපනය බව. අපි උත්සාහ කරන්නේ ඔබට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙමින් මේ වගාව සාර්ථක වගාවක් කරගන්නට, සාර්ථක ව්‍යාපාරයක් කරගන්නට ඔබට අවශ්‍ය ශක්තිය, ඒ සවි බල ගැනීම සිදු කරන්නට. මේ වැඩසටහන නොයෙකුත් ක්ෂේත්‍රයන් ඔස්සේ මෙහෙයවන්නට අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මූලික තැන ඉඳන්, ඒ කියන්නේ ඇන්තූරියම් වගාව මූලිකව ආරම්භ කරන තැන ඉඳන්, ඇන්තූරියම් ශාක පිළිබඳ වර්ග පිළිබඳ හඳුන්වා දෙන තැන ඉඳන් ඇන්තූරියම් වගාව අවසාන වශයෙන් යහපත් නිෂ්පාදනයක් බවට පත් කරගන්නේ කෙලෙසද කියලා අපි ඔබට කියලා දෙන්නට උත්සාහ කරනවා. විශේෂයෙන් ඇන්තූරියම් වගාව පිළිබඳව හැඳින්වීම, ඇන්තූරියම් වගාවට අවශ්‍ය තාක්ෂණික දැනුම, රසායනික දැනුම, විශේෂයෙන් ඇන්තූරියම් ව්‍යාපාරය කරගෙන යන්නට අවශ්‍ය ව්‍යාපාරික කළමනාකරණ දැනුම, නීතිමය දැනුම, ඒ වගේම තමයි ඔබට අවශ්‍ය වෙන්නා වූ ව්‍යවසාය තත්ත්ව දැනුම, ඒ වගේම අනාගතයේ සැලසුම් කරන්නට ආකල්පමය දැනුම අපි මේ ව්‍යාපාරය සහ වැඩසටහන තුළ ඔබට ළඟා කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ වැඩසටහන ඔබට මේ ආකාරයට ගෙනෙන්නට මූලික අදහස පහළ වෙන්නේ අපේ උදයන්ගයන් හර්ෂයේ නැගණියට අත්වැල් බැඳගෙන මේ වැඩේට අපිත් එක්ක එකතු වෙනවා විශාල වූ සම්පත්දායකින්. ඔවුන් ශ්‍රී ලංකාවේ ඇන්තූරියම් වගාව තුළ පරිණත විශේෂඥ දැනුමක් සහිත අත්දැකීම් එක්ක ඔබට කතා කරන්නට නොයෙකුත් මාතෘකාවන් ඔස්සේ බලාපොරොත්තු වෙනවා. ඒ අතර රේණුකා ජයකොඩි, ප්‍රසාදිනී අනුරාධා අත්තනායක, චන්ද්‍රනුවන් එරාගම, සසීකා අධිපක්තු, ප්‍රසාදි කෞශල්‍යා හපුආරච්චි, මාතරගේ සුරංගි දීතිකා, හිරුනි සමරවීර, යුරේකා ලක්ෂි කරුණාරත්න, සහිනි සිල්වා සහ මම උපේක සිල්වා ඔබට මේ දැනුම ලබා දෙන්න. ඉතින් අපි උත්සාහ කරන්නේ ඔබට මෙය ළඟා කරන්නට අපිට හැකි උපරිමයෙන් ඔබට අවස්ථාවක් ලබා දෙන්නට, විශේෂයෙන් ඉදිරියේදී Zoom තාක්ෂණය ඔස්සේ ඔබේ ප්‍රායෝගික ඔබට අවශ්‍ය දැනුම ලබා දෙන්නට. ඉතින් මම ආරාධනා කරනවා විශේෂයෙන් අපේ හංසමාලි සිරිවර්ධන නැගණියට වැඩසටහනේ මූලික අරමුණු සහ වැඩසටහනේ ඉතිරි ක්‍රියාමාර්ග ගැන තවදුරටත් ඔබට පැහැදිලි කරන්නට. ස්තුතියි. බොහොම ස්තුතියි උපේක සිල්වා වෛද්‍යතුමනි. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා ඇන්තූරියම් වගාවට නවක වගාකරුවන් අතරේ වගේම දැනට වගාවේ නියැලී ඉන්න වගාකරුවන්ට තමන්ගේ දැනුම නිර්ලෝභීව බෙදලා දෙන්න මේ වගාවේ අභිවෘද්ධිය සඳහා යහපත් සිතින් කියන වැඩමුළුව සමග සම්බන්ධ වුණ සම්පත්දායකින් 11 දෙනාටම වගාවේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා තමන්ගේ දැනුම
කැමැත්තෙන්ම හැමෝම අතරේ බෙදා ගන්න මේ වැඩසටහනත් එක්ක එකතු වුණාට. ඉතින් වෛද්‍යතුමා පවසපු විදිහටම මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකේදීම අපිට සම්පූර්ණ ඇන්තූරියම් මගාවක් තුලදී පැන නගින ගැටලු ඒ වගේම ඒ වගාවක් තුලට පිවිසෙන්නේ කොහොමද කියන තැන ඉඳන්ම සියලුම කරුණු කාරණා ආවරණය වෙන විදියට නිර්ණායක කීපයක් ඔස්සේ මේ ප්‍රෝග්‍රෑම් එක කරන්න තමයි වැඩසටහන සූදානම් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක තුළදී අපි ඒ සියලුම කරුණු කාරණා නිර්ණායක වලට බෙදලා වෙන් කරලා තියෙන විදිහ ඕගොල්ලන්ට පැහැදිලි කරලා ඊට පස්සේ ඒවා සාරාංශගත කරලා කොයි විදිහටද අපි ඉදිරි ප්‍රෝග්‍රෑම් වලදී ඕගොල්ලන් අතරට ගෙන එන්නේ කියන එක පැහැදිලි කරලා දෙන්න මාත් එක්ක මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එකේදී අනුරාධ අත්තනායක අපේ ඩච්ලාව නංගිත් ඒ වගේම අපේ වෛද්‍යතුමා ડોક્ટર පෙකසිල්වත් මාත් එක්ක මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඕගොල්ලන්ට ඒ දේවල් පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉස්සෙල්ලම බලමු අපි මේ ප්‍රෝග්‍රෑම් එක තුලදී සම්පූර්ණම මුළු ක්ෂේත්‍රෙම ආවරණය කරන විදිහට නිර්ණායක ටික කොහොමද බෙදලා තියෙන්නේ කියලා. ඇන්තූරියම් මගාව සම්බන්ධයෙන් වැඩසටහන තුලදී ආවරණය කරන ලබන නිර්ණායක විදිහට අපිට පළවෙනිම නිර්ණායක විදිහට ගන්න පුළුවන් ඇන්තූරියම් මගාවක් ආරම්භීමට අපි මුල් පියවර තියන්නේ කොහොමද? ඊගාවට දෙවෙනි නිර්ණායක විදිහට අපිට ගන්න පුළුවන් නිවැරදි ලෙස වගා මාධ්‍ය තෝරා ගන්න ආකාරය සහ බඳුන්ගත කිරීම. ඉතින් මේ නිර්ණායක ඔස්සේ කතා කරනකොට අපිට මේ නිර්ණායක තවත් උපකාණ්ඩ වලට බෙදලා ඒ ඔස්සේ අපිට වැඩිදුර සාකච්ඡා කරන්න කරුණු කාරණා බොහෝමයක් අන්තර්ගත වෙනවා. ඒ අනුව අපිට තුන්වෙනි නිර්ණායක විදිහට අපි බෙදාගෙන තියෙනවා නිවැරදි ලෙස පොහොර භාවිතා කරන්නේ කොහොමද කියන එක. හතරවෙනි නිර්ණායක විදිහට අපි අරගෙන තියෙනවා ලෙඩ රෝග හඳුනා ගැනීම සහ නිවැරදි බෙහෙත් තෝරාගන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ඒ වගේම පස්වෙනි නිර්ණායක විදිහට වගාව තුලින් පැල වැඩි ප්‍රමාණයක් ඇති කර ගැනීමේ පියවර මොනවාද ඒවා කරන්නේ කොයි විදිහටද අන්න ඒ දේවල් ටික කතා කරනවත් එක්කම ඒ ආසන්නයේම අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා ඊගව නිර්ණායකයේ විදිහට ප්‍රොපගේටර් තාක්ෂණය පිළිබඳ ප්‍රොපගේටර් තාක්ෂණය ගැන කතා කරනකොට අපි ප්‍රොපගේටර් තාක්ෂණය අඩු වේදමකින් කරගන්නේ කොහොමද ඒකෙදි තියෙන સિદ્ધාන්තය මොනවාද මේ හැම දෙයක් ගැනම අපි මේ නිර්ණායක කතා කරනකොට ඒ ඔස්සේ කතා කරන්න සූදානම් වෙනවා. ඊගාව නිර්ණායකයේ විදිහට ඕගොල්ලන්ට කතා කරන්න අපි සූදානම් වෙලා තියෙන්නේ ප්‍රමිතියට අනුව සෙවනදැල් ගෘහයක් සාදා ගැනීම හා නඩත්තුව. ඒ වගේම ඊගාව තව නිර්ණායකයක් තියෙනවා පරාගණය මගින් නව ප්‍රභේද බිහි කිරීම. ඒ වගේම පටක රෝපණ පැල නඩත්තුව, ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම සහ වගාවට අදාළ දෙපාර්තමේන්තුවල ලියාපදිංචි වීම යනුව ලබාගත හැකි ප්‍රතිලාභ මොනවාද? මේ හැම දෙයක් ඔස්සේම අපි ගමන් කරන්න ගන්න ඕනි පියවර මොනවාද? ඒවා ඔස්සේ ගියපුවම අපිට ලබා ගන්න පුළුවන් තවත් අපිට වාසි සහගත දේවල් මොනවාද මේ හැම දෙයක්ම මේ නිර්ණායක ඔස්සේ විශාලව කරුණු කාරණා බොහෝමයක් එක්ක ඕගලන් එක්ක කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඊගාවට අනිත් නිර්ණායකයේ විදිහට ව්‍යාපාරික කළමනාකරණය, ඊගාවට මූල්‍ය කළමනාකරණය, අවස්ථානුකූල කළමනාකරණය, ඊගාවට අන්තර්ජාල හරහා වෙළඳාම නිවැරදි විදිහට පවත්වා ගන්නේ කොහොමද? ඊගාවට ඔන්ලයින් බැංකු ගනුදෙනු සිද්ධ කරන්නේ කොහොමද? ඒවා නිවැරදි විදිහට කරගන්නේ කොහොමද? වංචනිකයන්ට අහු වෙන්නේ නැති වෙන විදිහට අපි මේ දේවල් කරගන්නේ කොහොමද? ඒ හැම දෙයක්ම ඒ අදාළ නිර්ණායක ඔස්සේ කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම අවසාන නිර්ණායකයේ විදිහට අපි ප්‍රායෝගික ලෙස ව්‍යාපාරය තුළ නීති රීති යොදවා ගන්නේ කොහොමද කියන එකත් අපේ සම්පත්දායකයන් පිරිසකගේ සහයෝගයෙන් ඕගොල්ලන් අතරට ගේන්න මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ඔස්සේදී සූදානම් වෙලා ඉන්නවා. ඇන්තූරියම් වගාව සම්බන්ධයෙන් මේ වැඩසටහන තුළදී අපි ආවරණය කරන ලබන නිර්ණායක ටික ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේ නිර්ණායක තවත් උපමාතෘකා කීපයක් ඔස්සේ අපිට කතා කරන්න සිද්ධ වෙනවා. මොකද සම්පූර්ණ මුළු ඇන්තූරියම් වගාවම පිළිබඳ මුළු ක්ෂේත්‍රයම ආවරණය කරන්න අපිට කරුණු කාරණා රාශියක් කතා කරන්න තියෙන හින්දා ඉතින් මේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක තුලදී
මමත් අපේ සම්පත් දහයකින් අනිත් පිරිසකුත් සමග මේ නිර්ණායක ටික ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න ඊගාවට සූදානම්. ඒක නිසා මම මට ලැබිලා තියෙන නිර්ණායක ටික ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. මොන මොන කරුණු කාරණා යටතේද මේ නිර්ණායක ඕගොල්ලන්ට ගෙනහැර දක්වන්න අපි සූදානම් වෙලා ඉන්නේ කියලා. ප්‍රධාන නිර්ණායකයක් වන ඇන්තූරියම් වගාවක් ඇරඹීමට මුල් පියවර තබන්නේ කෙසේද කියන මේ නිර්ණායකයේදී අපි ඕගොල්ලන්ට කතා කරන්න යන සියලුම කරුණු කාරණාවලට අදාළ වෙන අනුමාතෘකා මොනවද කියන එකත් නිවැරදි ලෙස වගා මාධ්‍ය තෝරා ගන්නා ආකාරය සහ බඳුන්ගත කිරීම කියන නිර්ණායකයේ යටතේදී ඕගොල්ලන්ට ගෙනහැර දක්වන්න යන අනුමාතෘකා මොනවද කියන එකත් වගාව තුලින් පැල වැඩි ප්‍රමාණයක් ඇති කර ගැනීමේ පියවර ඔස්සේදී අපි මේ ඉදිරියේදී කතා කරන්න සූදානම් වෙන අනුමාතෘකා මොනවද කියන එකත් ප්‍රොපගේටර් තාක්ෂණය ප්‍රමිතියට අනුව සෙවනදැල් ගෘහයක් සාදා ගැනීම සහ නඩත්තුව ඒ වගේම පරාගණය මගින් නව ප්‍රභේද බිහි කිරීම අන්තර්ජාලය හරහා වෙළඳාම නිවැරදි ලෙස පවත්වා ගන්නා ආකාරය කියන මෙන්න මේ ප්‍රධාන නිර්ණායක ටික ඔස්සේ අපි ඕගොල්ලන්ට ආවරණය කරන්න යන කරුණු කාරණා අන්තර්ගත අනුමාතෘකා මොනවද කියන එක මම මේ වැඩසටහන තුළ ඕගොල්ලන්ට ඉදිරියේදී කතා කරන්න සූදානම් වෙනවා. මම ඕගොල්ලන් එක්ක කතා කරන්න යන මුල්ම නිර්ණායකය තමයි ඇන්තූරියම් වගාවක් ආරම්භ කරන්න මුල් පියවර තියන්නේ කොහොමද කියන එක. ඒ නිර්ණායකය ලොකු මාතෘකාවක්. ඒකින්ද අනුමාතෘකා කිහිපයක් ඔස්සේ ගෙනහැර දක්වන්න පුළුවන්. අපි බලමු ඒ මොනවද කියලා. ඇන්තූරියම් වගාවක් ආරම්භ කරන්න මුල් පියවර තියෙනකොට අපි ඒ පියවර තියන්න කලින් අපි ක්ෂේත්‍රය තුළ දැනුවත් විය යුතු කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒකෙදි අපේ පළවෙනිම දේ විදිහට අපි තමන් ආරම්භ කරන්න අදහස් කරන වගාවේ වටපිටාව ගැන හොඳ දැනුමක් ලබා ගන්න ඕනි. මේකෙදි අපි පැල වගා කරන්නේ කොහොමද? බෝ කරන්නේ කොහොමද? පෝර බෙහෙත් මොනවද ඒවට යොදන? රෝග මොනවද? දැනට ව්‍යාපාරික ලෝකයේ වැඩි ඉල්ලුමක් තියෙන, ඒ වගේම ඒවට අදාළ මිල ගණන් කොහොමද? මේ වගේ කරුණු කාරණා රාශියක් ගැන අපි දැනුවත් වෙන්න ඕනි. අපි මේ දේවල් කරන්නේ කොහොමද? මේ ගැන දැනුම ලබා ගන්නේ කොහොමද කියන එක මේ වැඩසටහනේ ඉදිරි වැඩසටහන් තුලදී ඕගොල්ලන්ට වෙන වෙනම දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඊගාවට ඇන්තූරියම් වගාවක් ඇරඹීමට මුල්ම පියවර තියෙනකොට ඊගාවට අපි සලකන්න ඕනි කරුණුව තමයි වගාව ආරම්භයේදීම විශාලම මූලික ධනයක් වැය කරන්නේ නැතුව වගා කටයුත්ත ආරම්භ කරන්න විදියක් තියනවාද කියන එක. ඒ වගේම ඒකට අපි කරන්න ඕනි දේවල් මොනවද කියන එක. එතකොට අපිට බලන්න පුළුවන් ස්වභාවික ශාක සෙවන සහ යෝග්‍ය වෙන වර්ෂේ පුරාම පත්‍ර දරන ශාක මොනවද? ඒ කියන්නේ මේ නිර්ණායකයට හේතුව තමයි ඇන්තූරියම් වලට අපි දන්නවා 80%ක සෙවනක් අවශ්‍ය වෙනවා කියලා. ඉතින් අපි මේකට සෙවන දැල් ගෘහයක් සාදා ගන්නම මුදලක් යට කරලා අපි ඇන්තූරියම් වගාව පටන් ගන්න ඕනිද? එහෙම නැත්නම් අඩු වියදමින් අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ඒ දේවල් තමයි අපි මෙතෙන්දි කතා කරන්න ඕනි. ඊගාවට බඳුන් ස්ථානගත කිරීමට අඩු වියදම් පිළියම් තියනවාද? ඒ වගේම අපිට ඒවට ආදේශක යොදා ගන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි කෙලින්ම දැලක් ගහනවාද? ඒ කියන්නේ යකඩ දැලක් ගහලා ඒ රැක් හදලා ඒවට මුදල් වියදම් කරනවද? එහෙම කරන්නේ නැත්නම් අපි කොයි දේවල් වලටද යොමු වෙන්න ඕනි. ඉතින් මෙන්න මේ වගේ දේවල් ගැන අපි බොහොම සියුම් විදිහට මේ වැඩසටහන තුළදී ඔයගලන්ට දැනුම දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඊගාවට කතා කරනවා අඩු වියදමකින් වැඩි ප්‍රතිලාභයක් වගේම කල් පවතින විදිහට වගාවට අදාළ කටයුතු කරන්නේ කොහොමද? ඒ කියන්නේ වගා බඳුන් ගන්නකොට, නෙට් හවුස් හදනකොට, රැක් හදනකොට මේ වගේ දේවල් වලදී අපි වගාවක් ආරම්භ කරනකොට විශාල මුදලක් යට කරලා වැඩි කාලයක ප්‍රතිලාභයක් බලාපොරොත්තුෙන් කරන දේවල් වගේම අපි අඩු මුදලක් වැය කරලා ඒකට වැඩි කාලයක් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන විදිහේ වැඩ කටයුතු තියනවාද? මේ හැම දෙයක් ගැනම අපි ඉදිරි වැඩසටහන් තුළදී ඕගොල්ලොන් එක්ක කතා කරන්න සූදානම්ෙන් ඉන්නවා.
ඒ වගේම අපිට ඇන්තූරියම් වගාවකට පිළිපනිනකොට ඊගාවට අපි කතා කරන්න ඕනි දෙයක් තමයි වගාව සඳහා Taman අත්දැකීම් ලබා ගන්නේ කොහොමද? ඇත්තටම වගාවකට අපි ඉස්සෙල්ලම ආරම්භයක් විදිහටම පටන් කරනවා නම් අපිට ඒකට අවශ්‍ය දැනුම අපි ලබා ගන්නේ කොහොමද? අපි දැනුමෙන් පරිපූර්ණ වෙලා ඊට පස්සේ අපි ඒකට යොමු වෙන්නේ කොහොමද? මේ හැම දෙයක්ම අපි මේ වැඩසටහන් තුලදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම වගාවන් සඳහා පැලයක් විනදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? ඉතින් මේ කරුණ ඔස්සේ කතා කරනකොට ඒක ඇතුළේදී අපිට තවත් ගැඹුරට කතා කරන්න වෙනවා. මිලදී ගන්න තවාන් තුල යොදන බෙහෙත් පෝර ගැන සැලකිලිමත් වෙලා අපි මිලදී ගන්න තවානින් ගන්න ශාකී වර්ධන අවධිය ගැන මේ සැලකිලිමත් වෙලා ඒ වගේ මේකේ තියෙන රෝග සහ පලිබෝධක ගැන සැලකිලිමත් වෙලා තමයි අපි ඇන්තූරියම් වගාවකට අපේ වගාවකට භෝගයක් මිලදී ගැනීමේදී කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ දේවල් අපි ඒ මාතෘකාව ඔස්සේදී කතා කරන්න ඉදිරි වැඩසටහන් වලදී සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම වගාව තුලින් ව්‍යාපාරික ලෝකයට පිනිපනින්නේ කොහොමද? ඒ කියන්නේ අපි වගාවක් ආරම්භ කරලා අපි කොහොමද ව්‍යාපාරික ලෝකයට පිවිසෙන්නේ? අපි කොහොමද අපි ආරම්භ කරපු වගාවෙන් අපිට ආදායම් මාර්ගයක් එන විදිහට අපි වැඩ කටයුතු කරන්නේ. ඊගාවට එක් වර්ධන අවධිය තුළදී ඇති ශාක මිලදී ගැනීමේදී සැලකිය යුතු වාසි හා අවාසි. මේකෙදී අපි දැන් අපි දන්නවා টොප් කට් කියනවා, ඊගාවට මදර් ප්ලාන්ට් නැත්නම් මව් ශාක කියනවා, එහෙම නැත්නම් සීසන් টොප් කට් කියනවා, නැත්නම් කඳ පැල කියනවා. ඉතින් ඔය ආකාරයේ විවිධ කොටස් තියෙනවා. විවිධ වර්ධන අවධි තියෙනවා. මෙන්න මේ වර්ධන අවධීන් වල තියෙන ශාක මිලදී ගැනීමේදී අපිට තියෙන ප්‍රතිලාභ මොනවාද? අපි මේ වර්ධන අවධියේ තියෙන දෙයක් අපි මිලදී ගත්තොත් අපිට මොකද්ද තියෙන වාසිය? මේ හැම දෙයක්ම අපි මේ කරුණු කාරණා ඔස්සේ එකින් එකට ඕගොල්ලන් හමුවට ගේන්න සූදානම් වෙලා ඉන්නවා. ඊගාවට මේ ඇන්තූරියම් වගාවක් ආරම්භ කරනකොට අයවැය ලේඛන පවත්වා ගන්න ආකාරය, වගාව ආරම්භය සඳහා මූලික ධනෙ යෙදවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු, මේ සියලුම කරුණු කාරණා ඉදිරි වැඩසටහන් තුලදී ඕගොල්ලන්ට පැහැදිලිව එකින් එක ඔයගොල්ලන්ක සාකච්ඡා කරන්න අපි සූදානම්. අපි කතා කරේ මේ වැඩසටහන තුලදී අපිට ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන පළවෙනි ප්‍රධානම නිර්ණායකය තුලදී අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්න අනුමාත්‍රිකා ටික පැහැදිලි කරගත්ත එක තමයි ඒ පළවෙනි ස්ලයිඩ් එකෙන් සහ දෙවෙනි ස්ලයිඩ් එකෙන් කරේ. ඊගාවට අපිට අපේ දෙවෙනි ප්‍රධානම නිර්ණායකයේදී අපි ඕගොල්ලන්ට අනුකාණ්ඩ විදිහට කඩලා මොන කරුණු කාරණාද ගේන්නේ කියන එක පැහැදිලි කරගන්න අපි දෙවෙනි ස්ලයිඩ් එක බලමු. දෙවනි නිර්ණායකයේ විදිහට අපිට කතා කරන්න තියෙන ප්‍රධානම නිර්ණායකය තමයි නිවැරදි ලෙස වගා මාධ්‍ය තෝරා ගන්නා ආකාරය සහ බඳුන්ගත කිරීම. මේ නිර්ණායකයේ තුලදී අපි මාධ්‍ය සකසන්නේ කොහොමද? ඒ වර්ධන අවධි තුල යොදා ගන්නා මාධ්‍ය මොනවද? එකිනෙකට වෙනස් මාධ්‍යද යොදාගන්නේ? ඒ දේවල් අපි තෝරගන්නේ කොහොමද? ඒ වගේම ඒ දේශගුණික සාධක අනුව යොදා ගන්නා මාධ්‍ය මොනවද? ඒ වගේම රෝගී තත්ත්ව තියෙනකොට අපි යොදා ගන්නා මාධ්‍ය වෙනස් වෙනවද? මෙන්න මේ වගේ කරුණු කාරණා එකින් එකට වෙනම පුළුල් මාතෘකා ඔස්සේ කතා කරන්න අපේ ඉදිරි වැඩසටහන් වලදී අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම මේ ප්‍රධාන නිර්ණායකය ඔස්සේ අපි පැලයක් බඳුන්ගත කරන්න ඕනි. නිවැරදි පියවර මොකද්ද? ඒ නිවැරදි ලෙස බඳුන්ගත කිරීමේදී අපි සිදු කරන ක්‍රමවේදයන් මොනවාද? මේ හැම දෙයක්ම මේ ප්‍රධාන නිර්ණායකය ඔස්සේදී අපි ඉදිරි වැඩසටහන් වලදී ඕගොල්ලන් හමුවට ගෙන එන්න සූදානම් වෙලා ඉන්නවා. ඊගාවට තියෙන නිර්ණායකය තමයි අපිට ප්‍රධාන නිර්ණායකය. වගාව තුලින් පැල වැඩි ප්‍රමාණයක් ඇති කර ගැනීමේ ක්‍රම සහ විධි. මේ ගැන කතා කරනකොට අපි ඒ නිර්ණායකය තුලදී කතා කරනවා සාමාන්‍යයෙන් අපි වගාවේදී ගන්න පැලයක විවිධ වර්ධන අවධි තුලදී ලබා දෙන්න ඕනි පෝෂණය මොනවද? ඒ වර්ධන අවධි තුලදී ඒගොල්ලන්ට වැඩියෙන් අවශ්‍ය වෙන පෝෂණ අවශ්‍යතාවය මොනවද? ඒ වගේම අපි
වගාවක් තුළදී පැළ වැඩියෙන් ලබා ගැනීම සඳහා ශාක තෝරා ගන්නේ කොහොමද? ඒ වගේම පැළ ලබා ගැනීමේදී අපි යොදා ගන්න ක්‍රම මොනවාද? වර්ධක ප්‍රචාරණ ක්‍රම, ලිංගික ප්‍රචාරණ ක්‍රම, ඒ වගේම වර්ධක ප්‍රචාරණ ක්‍රමවලත් කොයි වර්ධක ප්‍රචාරණ ක්‍රමයෙන්ද අපිට වැඩිපුර පැළ ගන්න පුළුවන් විදිහේ අපි දේවල් කරන්න ඕනි, මොන වගේ පෝෂණද යනද ලබා දීලා අපිට පැළ වැඩි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපි ලබා ගන්නා පුංචි පැළ, ඒ කියන්නේ ලදරු පැළ අපි නඩත්තු කරන්නේ කොයි ආකාරයෙන්ද? ඒගොල්ලන්ට දෙන්න ඕනි පෝෂණය මොනවද? ඒගොල්ලෝ ඉක්මනින් ලොකු කරගන්න අපි ඒගොල්ලන්ට කරන්න ඕනි දේවල් මොනවද? මේ හැම දෙයක්ම අපි මේ ප්‍රධාන නිර්ණායකයේ ඔස්සේ අනුමාත්‍රකාවන් වලට බෙදලා ඕගොල්ලන්ට කතා කරන්න සූදානම් කරලා තියෙනවා. වගාව තුළදී අපි වැඩි පැළ ප්‍රමාණයක් ලබා ගන්න ප්‍රොපගේටර් තාක්ෂණය බොහොමයක් තැන්වලදී පාවිච්චි කරනවා. ඉතින් අපි මේ වැඩසටහන තුළදී ප්‍රොපගේටර් තාක්ෂණය කොයි විදිහටද යොදාගන්නේ? ඒක අඩු වියදමකින් අපිට කරන්න පුළුවන්ද? ප්‍රොපගේටර් තාක්ෂණය තුළදී අපි යොදා ගන්න සිද්ධාන්තය මොකක්ද? ඒ වගේ දේවල් වගේම අපිට සෙවන දැල් ගෘහයක් නිසියාකාර විදිහට හදාගන්නේ කොහොමද? නිසියාකාර සෙවන දැල් ගෘහයක් තුළදී තියෙන්න ඕනි සාධක මොනවාද? ඒ සාධක වලින් අපේ වගාවට ගන්න පුළුවන් ගුණාත්මක දේවල් මොනවාද? මේ හැම දෙයක්ම අපේ ඊගාව නිර්ණායක දෙක ඔස්සේ ඕගොල්ලන්ට කතා කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිර්ණායක මොනවද කියලා බලමු. ප්‍රොපගේටර් තාක්ෂණය කියන මාතෘකාව යටතේදී අපි ඕගොල්ලන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් අපි ප්‍රොපගේටරයක් භාවිතා කරන්නේ ඇයි? ප්‍රොපගේටරයක් තුළ තියෙන තත්ත්ව මොනවාද? ඒ කියන්නේ ඒකේ අපි පාලනය කරලා තියෙන තත්ත්ව මොනවාද? පැළවලට ඒ තත්ත්ව බලපාන්නේ කොහොමද? ඒ තත්ත්වය යටතේදී පැළවල වර්ධන ශීඝ්‍රතාවය වැඩි කරගන්නේ කොහොමද? ඇයි එහෙම වෙන්නේ? මේ වගේ කරුණු කාරණා රාශියක් ඒ මාතෘකාව යටතේදී අපිට කතා කරන්න පුළුවන්. ඒ වගේම අපි ඒ මාතෘකාව යටතේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රොපගේටරයක් අඩු වියදමකින් සකසාගන්නේ කොයි විදිහටද? ඒ කියන්නේ වැඩි වියදමක් දරලා ඉතා ඉහළ තාක්ෂණයක් තියෙන ප්‍රොපගේටරයක් හදා ගන්නවට වැඩිය අපිට සුළු වියදමක් දරලා අපිට අවශ්‍ය කාරණය ඒ ආකාරයටම ඉටු වෙන විදිහට අපේ නිවස තුළ තියෙන අඩු වියදම් ක්‍රම භාවිතා කරලා කොහොමද ප්‍රොපගේටරයක් අපි නිර්මාණය කරගන්නේ? ඒ වගේම එහෙම අපි ගෙදරදී හදාගන්න ප්‍රොපගේටරයකදී ඒ සම්බන්ධව සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවාද? මෙන්න මේ වගේ දේවල් ගොඩාක් අපි මේ ප්‍රොපගේටර් තාක්ෂණය කියන ප්‍රධාන මාතෘකාව යටතේ අනුමාතෘකා කිහිපයකට බෙදලා බොහෝම පැහැදිලි කරුණු කාරණා සහිතව ඕගොල්ලන්ට ගෙනහැර දක්වන්න සූදානම් වෙලා ඉන්නවා. ඊළඟ ප්‍රධාන මාතෘකාව විදිහට අපිට ගන්න පුළුවන් ප්‍රමිතියට අනුව සෙවනැන්දල් ගෘහයක් සාදා ගැනීම සහ එහි නඩත්තුව. ඉතින් මේ ප්‍රධාන මාතෘකාව යටතේදී අපි කතා කරන්න ඕන සාමාන්‍යයෙන් සෙවනැන්දල් ගෘහයක් සාදා ගන්නකොට අපි ඒකේ සෙවන කොයි විදිහටද තියෙන්නේ. ඒ කියන්නේ අපේ ප්‍රධානම අරමුණ වෙන්නේ ඇන්තූරියම් වගාව හින්දා ඇන්තූරියම් වගාවට කොයි විදිහේ සෙවන ප්‍රතිශතයක්ද තියෙන්න ඕනි. ඒ වගේම අපි හදන සෙවනැන්දල් ගෘහයේ උස කොයි විදිහට වෙන්න ඕනිද? ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන අවශ්‍ය ප්‍රශස්ත වර්ධනයේ පැළවල තියෙන විදිහට අපි කොහොමද අපි නිර්මාණය කරන සෙවනැන්දල් ගෘහයේ උස තියාගන්න ඕනි? ඒක කොහොමද පැළවල වර්ධනයට බලපාන්නේ? ඒ වගේම සෙවනැන්දල් ගෘහයේ හැඩය කොයි විදිහටද අපි තියාගන්න ඕනි? ඒ වගේම අඩු වියදමකින් අපිට සෙවනැන්දල් ගෘහයක් නිර්මාණය කරනකොට කොයි විදිහටද අර පිරිමැස්මක් ඇතුව අපිට තියෙන ඉඩ ප්‍රමාණය අනුව අපිට ඒ සෙවනැන්දල් ගෘහ නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒක වගාවේ ප්‍රශස්ත වර්ධනයට බලපානවද නැද්ද? මේ වගේ කරුණු කාරණා රාශියක් මේ සෙවනැන්දල් ගෘහයක් ගැන කතා කරනකොට කතා කරන්න අපිට සිද්ධ වෙනවා. ඒ වගේම සෙවනැන්දල් ගෘහයක් ඇතුළේදී අපි කොහොමද අපේ බඳුන් ස්ථානගත කරන්න රැක් භාවිතා කරනවද? එහෙම නැත්නම් ඒ වෙනුවට ආදේශක භාවිතා කරනවද? අපිට අඩු වියදමකින් වගාවක් ආරම්භ කරනවා නම් ඒකෙදී අපි මූලික පිරිවැය විදිහට ලොකු වියදමක් දරන්නේ නැතුව
වගාව අතරතුරේ නඩත්තු කටයුතු සිදු කර ගැනීමේ පරමාර්ථය ඇතුව ඒ වෙනකන් අපි කොහොමද ආදේශක භාවිතා කරන්න පුළුවන්, කොයි විදිහ ආදේශකද භාවිතා කරන්න පුළුවන්, මේ වගේ කරුණු කාරණා මේ සම්බන්ධව කතා කරන්න ඕනි. ඒ වගේම සෙවනදල් ගෘහයක් ඇතුළේදී තියෙන්න ඕනි උෂ්ණත්ව මට්ටම කොහොමද, ආර්ද්‍රතා මට්ටම කොහොමද, මේක වගාවේ අතරතුරේදී කොහොමද වගාවේ ප්‍රශස්ත වර්ධනය, එහෙම නැත්නම් හොඳ වගාවක් පවත්වාගෙන යන්න මේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය වගේ දේවල් බලපාන්නේ. මේ දේවල් හින්දා ලෙඩ රෝග පැතිරීම, එහෙම නැත්නම් කෘමි පලිබෝධකයන්ගේ පැතිරීම, මේ වගේ දේවල් මේත් එක්ක සම්බන්ධතාවයක් තියනවාද? ඉතින් මේ වගේ ගොඩාක් කරුණු කාරණා මේත් එක්ක ලොකු පුළුල් මාතෘකාවක් ඔස්සේ කතා කරන්න සිද්ධ වෙනවා සෙවනදල් ගෘහයක් ගැන කතා කරනකොට. ඒ වගේම අපි හදන සෙවනදල් ගෘහය තුළ රෝගී ශාක වර්ධන අවදී වලට වෙන් කරපු ඒ ශාක ස්ථානගත කරන්න ඕනි තැන් කොහොමද හදාගන්නේ? ඒ වගේම එහෙම අපි රෝගී ශාක එක වර්ධන අවදී වල තියෙන ශාක වෙන් වශයෙන් ගත්තම ඒවා ඒ විදිහට ස්ථානගත කරපුවම අපිට තියෙන වාසි අවාසි මොනවද? මේ දේවල් එක්කම සෙවනදල් ගෘහයේ පිරිසිදුකම හා නඩත්තුව ගැන කතා කරනවත් එක්ක මේ පිරිසිදුකමයි නඩත්තුවයි වගාවට බලපාන්නේ කොයි විදිහටද? මෙන්න මේ වගේ දේවල් ගොඩක් අපි මේ ප්‍රධාන මාතෘකාව යටතේදී ඉදිරියේදී කතා කරන්න සූදානම්ින් ඉන්නවා. වගාවේ අභිවෘද්ධිය සඳහා යහපත් සිතින් කියලා අපි සම්පත්දායකයෝ කිහිප දෙනෙක් එක්ක ආරම්භපු මේ ප්‍රෝග්‍රෑම් එකේදී වගාවේ නියැලිලා ඉන්න ඔයාලට අපි කතා කරන්න සූදානම් වෙලා තියෙන ගොඩක් මාතෘකා මේ වෙනකොට කතා කරා. මොනවද ඉදිරි වැඩසටහන් තුලදී ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ, කොයි විදිහටද, කොයි අනුමාත්‍රකා ඔස්සේද අපි ආවරණය කරන්න සූදානම් වෙන කරුණු ටික විහිදෙන්නේ කියන. තව ඉදිරියට තව මාතෘකා කීපයක් තියෙනවා. ඉදිරියේදී මම ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න යන්නේ පරාගණය සහ ඊගාවට අපිට ප්‍රධානම වැදගත් මාතෘකාවක් වෙන්න අන්තර්ජාලය ඔස්සේ ඕගොල්ලන්ගේ ව්‍යාපාරය නිසි විදිහට පවත්වා ගන්න කොහොමද කියන කරුණු කාරණා ඔස්සේ අපි කොහොමද මේ කරුණු ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්න යන්නේ, කොයි අනුකාණ්ඩ ඔස්සේද කියලා. අපි බලමු මේ ස්ලයිඩ් එකත් එක්ක මොනවද ඕගොල්ලන්ට ආවරණය කරන්න සූදානම් වෙලා ඉන්න කරුණු කියලා. ඊගාව ස්ලයිඩ් එක වෙන්නේ පරාගණය මගින් නව ප්‍රවේද බිහි කිරීම. මේකෙදී අපි ඔයගලන් එක්ක කතා කරන්න සූදානම් වෙනවා පරාගණය කියන්නේ මොකක්ද, පරාගණය සඳහා නිසි වයසේ මල් තෝරාගන්නේ කොයි විදිහටද, මලේ නිසි වයසට පැමිණුණාන් පස්සේ පරාගණය කරනකොට ඒ අවස්ථාවට නිසි විදිහට තෝරා ගන්නකොට මලේ කොයි විදිහේ වෙනස්කම් ගැනද අපි සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම පරාගණය කරන්නේ කොයි විදිහටද, ඒ කියන්නේ මේක කරන්න ඕනේ නිසි පියවරවල් මොනවාද, ඒ වගේම පරාගණය කරලා අපි බලාපොරොත්තු වෙන සාර්ථක ප්‍රතිඵල ගන්න නම් අපි ඒ සඳහා කරන්න ඕනි තවත් ක්‍රියාමාර්ග මොනවාද. ඒ වගේම ඊට පස්සේ පරාගණය සාර්ථක වුණාම පස්සේ නිසි විදිහට බීජ නිපද වුණාම, නිසි විදිහට බීජ හොඳට මෝරපුවම පස්සේ ඒවා ලබාගෙන ඒ වගේම සීඩ් පැල, එහෙම නැත්නම් ඒ පරාගණය සිද්ධ කරලා අපි ගන්න බීජ වලින් ඇති වෙන බීජ පැල කොයි විදිහටද කොම්පොට් හදාගන්නේ, ඒ කොම්පොට් හදාගත්තන් පස්සේ ඒවට පොහොර ලබා දෙන්නේ කොයි විදිහටද, කොම්පොට් වලදී බෙහෙත් භාවිතා කරන්නේ කොයි විදිහටද, ඒ පැල පරිසරයට කොයි විදිහටද හුරු කරන්නේ, ඒ වගේම එයාලගේ ඉදිරි නඩත්තුව කොයි විදිහටද ඕගොල්ලෝ කරන්න ඕනි, ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනි යහපත් පරිසර තත්ත්ව මොනවාද, ඒගොල්ලන්ට රෝගයක් වැළඳුනොත් ඒක පැතිරීම වළක්ව ගන්නේ කොහොමද, මේ විදිහට ගොඩාක් කරුණු කාරණා මේ පරාගණය කියන මාතෘකාව ඔස්සේත් පුළුල් විදිහට කතා කරන්න තියෙනවා. ඒ වගේම ඇන්තූරියම් වගාවක් කරන අපිට නව ප්‍රභේද මේ පරාගණය ඔස්සේ බිහි කරගන්න පුළුවන්. ඇයි එහෙම වෙන්නේ, කොයි විදිහටද එහෙම වෙන්නේ, අපි පරාගණය කරනකොට ලස්සන මල් ගන්න
කොයි විදිහේ වර්ණ සංකලනයක්ද තෝරා ගන්න ඕනි. එහෙම තෝරාගත්තන් පස්සේ මව් ශාකයේ සහ පිය ශාකයේ ලක්ෂණ අපි බලාපොරොත්තු වෙන විදිහටම ලැබෙයිද කියන එක මේ පරාගණය කියන මාතෘකාව යටතේදී පොඩක් ගැඹුරු විදිහට ජීව විද්‍යාත්මක විදිහට ඕගොල්ලන්ට පහදලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඊළඟට අපිට තියෙන ස්ලයිඩ් එකේදී කතා කරන්න තියෙන්නේ අපිට අන්තර්ජාලය හරහා වෙළඳාම නිවැරදි ලෙස පවත්වා ගන්නා ආකාරය ගැන. ඇන්තූරියම් මගාව සිද්ධ කරන අපිට අපේ වැඩිමනක් පිරිස සිද්ධ කරන්නේ අන්තර්ජාලය හරහා තමයි අපේ වෙළඳාම. ඉතින් මේකෙදි අපි වෙළඳ දැන්වීමක් පළ කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු මොනවාද? ඒ වෙළඳ දැන්වීම තුළින් පාරිභෝගිකයාට හරිම විදිහට තමන් අලෙවි කරන ශාකයේ තොරතුරු ටික උකහා ගන්න පුළුවන් විදිහට වෙළඳ දැන්වීම පළ කරනවද? එහෙම කරනවා නම් කරන්නේ කොයි විදිහටද? ඒ වගේම අපි වෙළඳ දැන්වීමක් පළ කරලා අපිත් එක්ක පාරිභෝගිකයා සම්බන්ධ වුණාම පස්සේ අපි ඒ පාරිභෝගිකයාත් සමග සුහදශීලීව කටයුතු කරන්නේ කොයි විදිහටද? මොකද අපි හොඳටම දන්නවා ව්‍යාපාරයක් තුළදී customer is the king. ඒ කියන්නේ පාරිභෝගිකයා තමයි රජ්ජුරුවෝ කියන මට්ටමින් තමයි අපි පාරිභෝගිකයත් එක්ක හැසිරෙන්න ඕනි. ඒ වගේම අපි පාරිභෝගිකයාට අවශ්‍ය පැළ එහෙම නැත්නම් අපිට ඇනවුම් කරන ලද පැළ යාළ වෙත යවනකොට අපි කොයි විදිහටද කුරියර් සේවාව යොදා ගන්න ඕනි. ඒ වගේම කුරියර් සේවාව සඳහා අපි පැළ සූදානම් කරනකොට ඇසිරීම සිද්ධ කරන්නේ කොයි විදිහටද? ඒ වගේම එහෙම හරි විදිහට අසුරලා අපි ඒවා කොයි විදිහටද කුරියර් කරන්න ඕනි පියවරවල් මොනවද? ඒ කියන්නේ අපි පැලේ අසුරුපුවන් පස්සේ අපි පාරිභෝගිකයා දැනුවත් කරන්නේ කොයි මේ කරුණු කාරණා ඔස්සේද? ඊගාවට අපි කුරියර් සේවාවත් එක්ක ඒ පාරිභෝගිකයා වෙතට තමන්ගේ පැකේජය යනකම් කුරියර් සේවාව සහ පාරිභෝගිකයා කියන මේ දෙන්නා එක්කම අපේ තියෙන්න ඕනි සම්බන්ධතාවය කොයි ආකාර වෙන්න ඕනිද? ඊගාවට පාරිභෝගිකයාට පැලයක් නිකුත් කරපු පමණින් එයා අපිට මුදල් ලබා දුන්න පමණින් අපේ වෙළඳ කටයුතු එතනින් නිමා වෙනවද? ඇත්තම කිව්වොත් එහෙම වෙන්න බෑ. අපි අඛණ්ඩව ඒ කියන්නේ අපෙන් මිලදී ගත්ත පැලේ නඩත්තුව කොයි විදිහටද වෙන්න ඕනි? අපේ පැලේ අපි ගාව තියෙනකොට එයාට කොයි දේවල් වලින්ද අපි එයාට සැලකුවේ? එයාට දුන්න බෙහෙත් වර්ග මොනවාද? පෝර වර්ග මොනවාද? මේ හැම දෙයක්ම පාරිභෝගිකයා දැනුවත් වෙන්න ඕනි. ඒ උපදෙස් අපයන්නේ කොයි විදිහටද? ඒ වගේම පසු පාරිභෝගික සේවාව. ඒ කියන්නේ අපෙන් පැලයක් මිලදී ගත්තම පස්සේ අපි පාරිභෝගිකයත් සමග තියෙන්න ඕනි සම්බන්ධතාවය කොයි ආකාරයෙන් වෙන්න ඕනිද? ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් මේ අන්තර්ජාලය හරහා වෙළඳාම නිවැරදි ලෙස පවත්වා ගන්න ආකාරය කියන මාතෘකාව යටතේදී කතා කරන්න ඕනි. සාමාන්‍යයෙන් ව්‍යාපාර කටයුතු තුළදී මේ මාතෘකාව හොඳ අතිශය වැදගත් කාරණා සහිත මාතෘකාවක් වෙනවා. මොකද පාරිභෝගික එක වතාවක් පාරිභෝගිකයෙක් තමන්ගෙන් පැලයක් අරගෙන දෙවනි වතාවට ගන්න පෙළඹෙන්නේ නැත්නම් එතනින් එහාට අපේ වෙළඳ ව්‍යාපාරේ පවත්වා ගැනීම පිළිබඳ ගැටලු මතුවෙනවා. ඒක නිසා අපි මේ කරුණු කාරණා සියල්ලම ඊටාම ගැඹුරෙන් බොහොම සරලව ඔයගලන්ට ඉදිරියේදී කතා කරන්න ඒ වගේම දැනුම ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. වගාවේ අභිවෘද්ධිය සඳහා යහපත් සිතින් කියන අපි මේ සම්පූර්ණ වැඩමුළුව ඔස්සේ ආවරණය කරන්න අපි ලෑස්ති වෙලා ඉන්න කරුණු කාරණා කීපයක් මම ඔයගලන්ට මේ වෙනකොට පැහැදිලි කරලා ඉවරයි. ඒ ස්ලයිඩ් ටික තමයි මම ඔයගලන්ට මේ වෙනකන් පැහැදිලි කරේ. ඉතිරි තව කරුණු කාරණා කිහිපයක්ම තියෙනවා. ඒ කරුණු කාරණා සියල්ල ඔයගලන්ට සාරාංශගත කරලා පැහැදිලි කරලා දෙන්න අපේ අනුරාධා අත්තනායක සහෝදරිය සූදානම් වෙලා හිටියා. නමුත් ඇයට ඇති වුණ හදිසි තත්ත්වයක් හේතුවෙන් ඇයට මේ වැඩසටහනට සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් මම ඔයගලන්ට ඇයට අදාළ කරුණු කාරණා ටික සාරාංශගත කරලා පැහැදිලි කරන්න සූදානම් වෙනවා ඉදිරියේදී. ඒත් එක්ක අපිට කතා කරන්න තියෙනවා
ඇන්තූරියම් වගාවකදී අපි යොදා ගන්නා පොහොර වර්ග මොනවාද? ඒ වගේම ඇන්තූරියම් වගාවකදී අපි සැලකිලිමත් වෙන්න ඕනි රෝග තත්ත්ව මොනවාද? පලිබෝධක තත්ත්ව මොනවාද? ඒ වගේම පටක රෝපණ පැල නඩත්තුව මේ වගේ කරුණුත් එක්කම ඊගාවට අපිට කතා කරන්න තියෙනවා ඔන්ලයින් බැංකු ගනුදෙනු. මේ ඔන්ලයින් බැංකු ගනුදෙනු සිද්ධ කරනකොට අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කාරණා මොනවද? අපි වංචනිකයන්ට අහු වෙන්නේ නැති වෙන විදිහට අපේ වෙළඳ ව්‍යාපාරය පවත්වා ගන්නේ කොහොමද? මෙන්න මේ කරුණු කාරණා ටික මම ඔයගලන්ට ඉදිරි ස්ලයිඩ් වලදී අරගෙන එනවා කතා කරනවා. මේ ස්ලයිඩ් වලින් පස්සේ අපේ ડોક્ટર උපේකසිල්ලා සහ මේ සොහයුරා ඔයගලන්ට ව්‍යාපාර කළමනාකරණය කියන ගැඹුරු මාතෘකාව ඉදිරියේදී අරගෙන මේ වැඩසටහන තුලින් ඉතින් අපි බලමු පළවෙනිම ඊගාව ස්ලයිඩ් එක මොකක්ද කියලා අපිට ඉස්සරහට කතා කරන්න තියෙන ප්‍රධාන මාතෘකාවක් විදිහට අපි අරගෙන තියෙන්නේ ගාවට නිවැරදි ලෙස පොහොර භාවිතය. නිවැරදි ලෙස පොහොර භාවිතය කියන මේ මාතෘකාව යටතේ අනුමාතෘකා ගත කරලා තියෙනවා කරුණු කාරණා කිහිපයක්. ශාකවලට අවශ්‍ය වෙන පෝෂක වර්ගීකරණයක් කරන්න තියෙනවා. ඒ කියන්නේ අපි දන්නවා අංශු මාත්‍ර මූලද්‍රව්‍ය, මහා මාත්‍ර මූලද්‍රව්‍ය ඔන්න ඔය විදිහට විවිධ කාණ්ඩවලට මේ පෝෂක අවශ්‍යතාවයන් වෙනවීම සිද්ධ වෙනවා. ඉතින් අපි මේ දේවල් වලින් ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය වලින් ශාකයකට බලපාන්නේ කොයි විදිහේ වර්ධනයන් සඳහාද? ඒ කියන්නේ මේ මූලද්‍රව්‍ය හිඟ වුණොත් කොයි විදිහේ දේවල්ද සිද්ධ වෙන්නේ? ඉතින් අන්න ඒ විදිහේ කරුණු කාරණා කිහිපයක් මේ අනුමාතෘකාව ඔස්සේ ගොඩක් ගැඹුරින් කතා කරන්න තියෙනවා. ඒ වගේම දෙවෙනි අනුමාතෘකාව විදිහට අපිට කතා කරන්න තියෙනවා එක් වර්ධන අවධි තුළ ඇති වෙන පෝෂණ අවශ්‍යතා වර්ගීකරණය කිරීම. ඒ කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් කුඩා පැල අවධියකදී ඒ වගේම මධ්‍යම පරිමාණයේ වයසේදී ඒ වගේම වැඩුණු මව්ගහක් වෙනකොට ඒ වගේ එක් අවදීන් වලදී එයාලගේ අවශ්‍යතාවයන් වෙනස් පෝෂණ අවශ්‍යතාවයන් එකිනෙකාට වෙනස් ඒගොල්ලන්ට අවශ්‍ය වෙන පෝෂණ මූලද්‍රව්‍ය එක අවධියන්ගේදී වෙනස්. ඉතින් මෙන්න මේ දේවල් කොහොමද අපි හොඳින් තෝරා බේරා ගන්න කටයුතු කරන්නේ. ඔන්න ඒ විදිහටම තුන්වෙනි මාතෘකාව විදිහට ඇන්තූරියම් වගාවාශ්‍රිත පොහොර වර්ග පිළිබඳ දැනුවත් වීම. ඒ කියන්නේ ඇන්තූරියම් වගාවේදී අපි යොදන පොහොර වර්ග මොනවාද? අපි ඒවා කොයි මාත්‍රාවන් වලින්ද යොදන්න ඕනි? ඉතින් මේ වර්ග මේ විදිහේ දැනුවත් වීම මේ තුලින් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ වගේම පොහොර යොදන කාල සීමාව උපරිම ඵලදායීතාවකින් පොහොර ලබා දිය යුතු ආකාරය දැනුවත් වෙන්න ඕනි. ඒ කියන්නේ අපි ගහකට සාමාන්‍යයෙන් අපි දෙන පොහොර වලින් අපිට උපරිම ඵලදායීතාවයක් ගන්න පුළුවන් වෙන විදිහට ශාකයට වැඩි අවශෝෂණයක් කරගන්න පුළුවන් වෙන විදිහට එයාගේ වර්ධන ශීඝ්‍රතාවයේ උපරිමයක් පෙන්වන විදිහට අපි කොහොමද එයාට පොහොර ලබා දෙන්න ඕනි? කොයි වගේ කාලයන් වලදීද? කාල සීමාවන් වල පරතරය කොයි වගේද? දවසේ කොයි වෙලාවන් වලදීද අපි මේගොල්ලන්ට පොහොර යොදන්න ඕනි? ඉතින් මෙන්න මේ දේවල් මේ ඔස්සේ කතා කරන්න ඕන. ඒ වගේම පෝෂණ ඌනතා ලක්ෂණ හඳුනා ගැනීම මගින් ඵලදායී ලෙස පොහොර භාවිතය පිළිබඳ දැනුවත් වෙන්න ඕනි. ඒ කියන්නේ අපි මේ මාතෘකාවේ මුලදීම කතා කරා ශාක වලට අවශ්‍ය වෙන පෝෂණය වර්ගීකරණය කරනවා කියලා කතා කරනවා කියලා. ඉතින් අපි එතෙන්දී අපිට දැනුම ලැබෙනවා අපි මේ ශාකවලට ලබා දෙන මේ මූලද්‍රව්‍ය වලින් මෙයාට මොනවද වෙන්නේ මොන වගේ වර්ධනයක් සඳහාද මේ මූලද්‍රව්‍ය මෙයාට අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ මූලද්‍රව්‍ය හිඟතාවයක් වුණොත් ඒගොල්ලන්ගේ කොයි වගේ ඌනතා ලක්ෂණද පෙන්වන්න පටන් ගන්නෙ. ඉතින් මේවා අපි හඳුනාගත්තන් පස්සේ අපිට ශාකයක ප්‍රශස්ත වර්ධනයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට අපිට මේ පොහොර භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා රාශියක් මේ නිවැරදි ලෙස පොහොර භාවිතා කිරීම කියන මාතෘකාව ඔස්සේ අපි ඕගොල්ලන් එක්ක කතා කරන්න සූදානම් වෙනවා ඉදිරි වැඩසටහන් තුලදී. ඊගාට අපිට ප්‍රධාන මාතෘකාවක් විදිහට කතා කරන්න තියෙන්නේ ඇන්තූරියම්
වගාව සම්බන්ධයේදී ලෙඩ රෝග හඳුනා ගැනීම සහ නිවැරදි ප්‍රතිකාර කිරීම. ඉතින් මේකෙදී අපි ඇන්තූරියම් වගාව ආශ්‍රිත සුලභ ලෙඩ රෝග මොනවද? ඒවා හඳුනාගන්නේ කොයි විදිහටද? ඒ ලෙඩ රෝග තියෙන අවස්ථාවන් වලදී යාලා පෙන්වන ලක්ෂණ මොනවද? මෙන්න මේ දේවල් ගැන කතා කරන්න ඕනි. ඒ වගේම අපි ලෙඩ රෝගයක් හඳුනාගත්තම පස්සේ අපි ඒකට හරි විදිහටම ඒ කියන්නේ මේ රෝගේ සුවපත් කරන්න සහ පැතිරීම වළක්වා ගන්න කොයි විදිහටද ක්‍රියා කරන්න ඕනි. ඒ වගේම කොයි විදිහේ බෙහෙත් වර්ගද යොදා ගන්න ඕනි. අපි ඒවා යොදා ගන්න බෙහෙත් වර්ග මොන විදිහට පාවිච්චි කරත් දේශගුණික සාධක කොයි විදිහේද ඒ අවස්ථාවන් වලදී තියෙන්නේ. ඉතින් වර්ෂාපතන තත්ත්ව ගතියක් තියෙනවා නම් ඒ වගේ අවස්ථාවන් වලදී අපි බෙහෙත් කරාට වැඩක් වෙයිද? ඒකෙන් අපි යොදන බෙහෙත් වලට ඒ ලෙඩ රෝගය සුවපත් කරන්න පුළුවන් වේද? එහෙම නැත්නම් එහෙම කාල වේලාවකදී අපි ඒ බෙහෙත් වර්ග යොදන්න ඕනි ක්‍රමවේදයන් මොනවාද? ඉතින් මේ වගේ ගොඩක් කරුණු කාරණා මේ ලෙඩ රෝග හඳුනා ගැනීම සහ නිවැරදි ප්‍රතිකාර කිරීම කියන මාතෘකාව යටතේදී කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ වගේම ඊගාව මාතෘකාව වෙන්නේ අපිට ඇන්තූරියම් වගාව ආශ්‍රිත කෘමි පලිබෝධක හානි හඳුනා ගැනීම සහ නිවැරදි ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වීම. මේකෙදිත් අපි මුලදීම කරන්න ඕනි ඇන්තූරියම් වගාව ආශ්‍රිත සුලභ කෘමි පලිබෝධකින් කවුද? එයාලව මර්ධනයට අපිට කරන්න පුළුවන් දේවල් මොනවද? ස්වභාවික ක්‍රම, රසායනික ක්‍රම. ඉතින් මේ දේවල් හැමදේම අපි මේකෙදි කතා කරන්න ඕනි. ඒ වගේම තවාණේ පිරිසිදුකම සහ තවාණේ නඩත්තුව මේ හැම දෙයක් එක්කම මේ ලෙඩ රෝග සහ පලිබෝධක කියන කරුණු කාරණා දෙකම සම්බන්ධ වෙන්නේ කොයි විදිහටද? එතකොට අපි ඒ අනුව අපි මේ ලෙඩ රෝග සහ කෘමි පලිබෝධකයන්ගේ හානිය අවම කර ගැනීමට කරන්න ඕනි කරුණු කාරණා මොනවද? මේ හැම දෙයක්ම අපි මේ මාතෘකා එක ගාව යන මාතෘකා දෙක ඔස්සේම ඕගොල්ලන්ට කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා ඉස්සරහට අපි සිද්ධ කරන වැඩසටහන් වලදී. ඊගාවට අපිට කතා කරන්න තියෙන්නේ පටක රෝපණය ගැන. පටක රෝපණය ගැන කතා කරනකොට මොකද්ද මේ පටක රෝපණය කියන්නේ? කොහොමද මේ පටක රෝපණයෙන් අපි පැල ලබා ගන්න? ඒ කියන්නේ විද්‍යාගාරය තුළදී සිදුවෙන කරුණු කාරණා ටික ගැන නෙමෙයි අපි මෙතෙන්දි කතා කරන්න සූදානම් වෙන්නේ. විද්‍යාගාරයෙන් පිටතට නිපදවන පැල අපි කොහොමද බාහිර පරිසරයට ඔරොත්තු දෙන විදිහට හදාගන්නේ? අන්න එතන ඉඳන් තමයි අපි මේ වැඩසටහන තුළින් ඕගොල්ලන්ට දැනුම ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මේකෙදී අපි පටක රෝපණ පැලයක් කොයි වගේ ගති ලක්ෂණ දරන්නේ? එයා කොහොමද මව් ශාකයට සමාන වෙන්නේ? ඒ ලක්ෂණ ඒ විදිහටම ගෙනියන්නේ කොහොමද? ඊගාවට පටක රෝපණ ක්‍රමවලදී පැල නිපදවා ගන්න යොදා ගන්න තාක්ෂණය අනුව ඒ ක්‍රමවේදයන් අනුව කොයි විදිහේ ලක්ෂණ සහිත පැලද එන්නේ? මේක ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනි මාතෘකාවක්. වගාවට ටිකක් පරිබාහිරව කතා කරන්න සිද්ධ වෙයි. මොකද මේ වගාවටම අදාළ විදිහට කතා කරොත් අපිට පටක රෝපණයේ ගිලිහෙන්න තියෙන ගොඩක් තැන් අතෑරිලම යනවා. ඒක නිසා ටිකක් විද්‍යාත්මකව ටිකක් ගැඹුරින් කතා කරන්න ඕනි මාතෘකාවක්. ඒ ටික කතා කරලා ඉවර වෙනවා. අපි කොහොමද පටක රෝපණ පැලයක් පරිසරයට හුරු කරන්න සිද්ධ කරන්නේ? කොහොමද මාධ්‍ය අපි සකසා ගන්නේ? අපි ඒගොල්ලන්ට කොයි විදිහේ බෙහෙත් බෝරද දෙන්න ඕනි? ඊගාවට ප්‍රශස්ත වර්ධනයක් තියාගන්න ඒගොල්ලන්ට අවශ්‍ය කරන සාධක මොනවාද? මේ හැම දෙයක්ම අපි ඉදිරියේදී කතා කරනවා. ඊගාව ස්ලයිඩ් එකේ විදිහට අපිට කතා කරන්න තියෙන්නේ වෙළඳ ව්‍යාපාරය තුළදී අන්තර්ජාල පහසුකම් මගින් සිදු කරන ලබන බැංකු ගනුදෙනු පිළිබඳව දැනුවත් විය යුතු කරුණු. ඉතින් මේක ඇන්තූරියම් වගාවේදී හෝ වෙළඳ ව්‍යාපාරික කටයුතු වලදී විතරක් නෙමෙයි එදිනෙදා ජීවිතයේදී වැදගත් වෙන කාලීන මාතෘකාවක්. මේ ගැන දැනුවත් අයත් ඉන්නවා, ඒ වගේම නොදැනුවත් අයත් ඉන්නවා. ඉතින් නොදැනුවත් අයට අපි කතා කරනවා ඒක යටතේදී බැංකු ගනුදෙනු සිදු කරන්න අනුගමනය කරන්න ඕනි පියවර මොනවාද කියලා. ඒ කියන්නේ එකින් එකට පියවරෙන් පියවරට අපි කොහොමද අන්තර්ජාලය ඔස්සේ බැංකු ගනුදෙනුවක් කරනකොට කටයුතු කරන්න ඕනි. ඒ වගේ මේ වගේ බැංකු ගනුදෙනුවක් සිදු කරනකොට
අපේ පාරිභෝගිකයෙක් විසින් අපිට අන්තර්ජාලය හරහා මොකක් හරි කටයුත්තක් ඔස්සේ බැංකු ගනුදෙනුවක් සිද්ධ කරනවා නම් වංචනික ක්‍රියාවන් වලදී අපිට අලාභයක් සිදු වෙන්නේ නැති වෙන විදිහට ඒ බැංකු ගනුදෙනුව පවත්වා ගන්නේ කොහොමද? ඉතින් ඒ විදිහට අපි ඒකට දැනුවත් විය යුතු කරුණු කාරණා මොනවාද? මේ හැම දෙයක්ම ඉදිරි වැඩසටහන් වලදී ඔයගොල්ලන්ගේ දැනුමට එක්කාසු කරන්න සූදානමින් ඉන්නවා. ඉතින් වැඩසටහන තුළදී අපි දැනට කතා කරපු කරුණු කාරණාවලට අමතරව ව්‍යාපාර කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය ඔය කියන ගැඹුරු මාතෘකාවන් වලදී අපි ඕගොල්ලන්ට කොහොමද කරුණු කාරණා සරලව ගෙනහැර දක්වන්නේ කියන එක ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්න අපේ සහෝදර වෛද්‍ය උපේක සිල්වා සොහයුරා සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මින් ඉදිරියට වැඩසටහන ඔහුට කරගෙන යන්න බාර දීලා ඕගොල්ලන්ගෙන් මම සමුගෙන යනවා. බොහොම ස්තුතියි. හරි. දැන් ඔබ මූලික දැනුම ලබා ගත්ත මේ වැඩසටහන පිළිබඳව ඉතින් මමත් ඔබට දැන් පැහැදිලි කරන්න යන්නේ මේ වැඩසටහනේම දිගුවක් විදියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන තවත් මාතෘකා කිහිපයක් ගැන ඔබේ අවධානය යොමු කරන්න. විශේෂයෙන් ව්‍යාපාර කළමනාකරණය, ඇන්තූරියම් වගාවට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන, ඒ වගේම තමයි අපි කොහොමද අපේ ව්‍යාපාරය සැලසුම් කරන්නේ මේ ආදී කාරණා ගැන අපි තවදුරටත් සැකෙමින් දැනගන්න. අපි දැන් බලමු ව්‍යාපාර කළමනාකරණය කියලා අපි අදහස් කරන්නේ කුමක්ද කියලා. විශේෂයෙන් ඇන්තූරියම් වගාවක් අපි ව්‍යාපාරයක් විදිහට කරනවා නම් අපි ව්‍යාපාර කළමනාකරණය කියන්නේ කුමක්ද කියලා අපි හරියට දැනවත් වෙන්න ඕනේ. විශේෂයෙන් ව්‍යාපාර කළමනාකරණ මූලධර්ම පිළිබඳ ව්‍යාපාර කළමනාකරණය නිර්වචනය කරන්නේ මූලික සංකල්ප පිළිබඳ අපි අවබෝධයක් තිබෙන්න ඕනේ. ඇත්තටම මේක න්‍යායාත්මකව අපිට වැදගත් වෙන්නේ ව්‍යාපාරයක් විදිහට අපි ඇන්තූරියම් වගාව සිදු කරද්දී එහි මූලික සංකල්පයන් දැන හැඳින ගත්තම අපිට අපේ ව්‍යාපාරය නිවැරදිව කරන්නට ඉතාමත්ම පහසුයි. විශේෂයෙන් අපිට ව්‍යාපාරික පරිසරය අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරන්නට පුළුවන්. ඉතින් මේ පිළිබඳවත් අපි ඔබට පැහැදිලිව ඉතාමත්ම සවිස්තරව කරුණු ගෙනහැර දක්වනවා. විශේෂයෙන් කළමනාකරණයේ වැදගත්කම. අපි ව්‍යාපාරයක් විදිහට යම්කිසි වෘත්තියක් හෝ යම්කිසි ඇන්තූරියම් වගාවක් පටන් ගත්තොත් ඒක යම්කිසි නිශ්චිත අරමුණක් දක්වා නිශ්චිත වූ ටාගට් එකක් දක්වා අපි කොහොමද කරගෙන යන්නේ, අපේ ලාභය අපි කොහොමද ලබා ගන්නේ, අපේ සේවාදායකයන්ට අපේ පාරිභෝගිකයන්ට ඉතාමත්ම ගුණාත්මක යහපත් ඇන්තූරියම් පැලයක් අපි ලබා දෙන්නේ කොහොමද, මේ සියල්ලටම කළමනාකරණය ඉතාමත්ම වැදගත්. මේ කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳවත් අපි ඔබට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අපි කළමනාකරුවෙක් විදිහට මේ සමාජයේ නැත්නම් මේ ඇන්තූරියම් වගා ක්ෂේත්‍රය තුළ නායකයෙක් විදිහට වැඩ කරන ආකාරය, කළමනාකරුවා සහ නායකයා අතර තිබෙනා වූ වෙනස සහ ඒ භූමිකාවන් දෙකෙහි පවතිනා වූ තත්වයන් අපි ඔබට පැහැදිලි කරනවා. විශේෂයෙන් නායකත්ව ශෛලීන් අපි හුදෙක් ව්‍යාපාරිකයෙකු වඩා අපි නිර්මාණය කළ යුත්තේ ඇන්තූරියම් ක්ෂේත්‍රය අන්තර්ජාතික මට්ටමට ගෙන යන්නට පුළුවන් නායකයින්. ඉතින් නායකත්ව ශෛලීන් පිළිබඳව අපි ඔබව දැනුවත් කරනවා. ඒ වගේම අපි ව්‍යාපාරයක් සැලසුම්කරණය කරන්නේ කුමක්ද? සැලසුම්කරණය කරන ආකාරය, සැලසුම්කරණය යනු කුමක්ද? සැලසුම් කරන මූලධර්ම, ඒ වගේම සැලසුම් කරන පියවර ඉතාමත්ම වැදගත්. අපි ව්‍යාපාරයක් මූලික මට්ටමේ ඉඳන් ඉතාමත් ඉහළ මට්ටමට, ඵලදායී මට්ටමට, සාර්ථක මට්ටමට ගෙන යන ආකාරය, ලෝකයේ විවිධ ව්‍යාපාරවල නිදසුන් ආධාරයෙන්, ව්‍යාපාරිකයන් ආධාරයෙන් අපි ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ව්‍යාපාරය සංවිධානාත්මකව කරගන ආකාරය, සංවිධානකරණයේ මූලිකාංග, මෙහෙයුම්කරණය, ප්‍රොසෙසිං, ඒ වගේම කමියුනිකේෂන්, sannivedana ඔබගේ ව්‍යාපාරය තුළ කරගන්න ආකාරය අපි තවත් මාතෘකාවක් ඔස්සේ ඔබට ගෙනහැර දක්වනවා.
විශේෂයෙන් මේ අවධියේදී අපි වැදගත් වෙනවා ව්‍යාපාරයක් ආරම්භ කරපුවම කෙටි කාලීන, දීර්ඝ කාලීන සැලසුම්. ඒ වගේම ඒ සැලසුම් තුළ අපි අපේ ව්‍යාපාරය නොයෙකුත් බාහිර සහ අභ්‍යන්තර ව්‍යාපාර පරිසරයේ අභියෝගයන්ට මුහුණ දෙන්නට කොහොමද අපි සැලසුම් කරන්නේ? ශක්තිමත්ව ඒ අභියෝග වලට මුහුණ දෙන්නේ. අපි සතුව තිබෙන ශක්තියින්, දුර්වලතාවයන්, අපි සතුව තියෙන අවස්ථාවන්, අපිට තිබෙන්නා වූ අභියෝග කුමක්ද කියලා ව්‍යාපාරික පරිසරය තුළ හඳුනාගෙන ඒවා කොහොමද අපි සැලසුම් කරන්නේ කියන දෙයත් අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් උපාය මාර්ගික සැලසුම්කරණය, ඒ වගේම දර්ශනවාදී සැලසුම්කරණය. අපි අනාගතය ගැන හිතලා අනාගතය මේ වගේ අවස්ථාවකටපත් වුණොත් අපි කොහොමද අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ? අද ගොඩක් ව්‍යාපාර වැදගැටෙන්න හේතු වෙලා තිබෙන්නේ මේ දර්ශනවාදී අනාගත සැලසුම්කරණයක් නොමැතිකමෙන්. ඒ වගේම තවත් මාතෘකාවක් තුල අපි ඔබට බලාපොරොත්තු වෙනවා ව්‍යාපාර සඳහා අවශ්‍ය නීතිමය පරිසරය ඔබට පැහැදිලි කරන්න. විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ පවතිනා වර්තමාන නීති රීතීන්, වෙළඳ කටයුතු සඳහා බලපාන්නා වූ නීති රීතීන්, ව්‍යාපාරයක් නීතිමය වශයෙන් රෙජිස්ටර් කරගන්න ආකාරය, ලියාපදිංචි කරගන්න ආකාරය, ඒ වගේම නීත්‍යානුකූල ගනුදෙනුවකට සපුරා යුතු අංග, අපි කොහොමද නීත්‍යානුකූල ගනුදෙනුවක් කරන්නේ? යම්කිසි වංචාවකට අපි අහු වුණොත්, එහෙමත් නැත්නම් අපි වංචාවක කොටස්කරුවෙක් නම් අපි කොහොමද නීතිමය වශයෙන් ගත හැකි අපේ ක්‍රියාමාර්ග? ඒ වගේම ලංකාව තුළ අපිට මේ නීති ආධාර ලබා ගන්න හැකි ක්‍රම ගැන අපි විශේෂයෙන් එක පාඩමක් ඔබට ගෙන හැර දක්වන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ නොයෙකුත් ඇන්තූරියම් ක්ෂේත්‍රයට අවශ්‍ය විවිධ මාතෘකා ඔස්සේ මේ වැඩසටහන මෙහින් පෙළ ගැසෙද්දී ඔබට හොඳ දැනුමක් මම හිතනවා ලැබෙයි කියලා මේ ව්‍යාපාරය ඉතාමත්ම සාර්ථකව කරන්න. ඉතින් ඔබට මේ ව්‍යාපාරය මේ පාඩම් මාලාවට වීඩියෝ තාක්ෂණය මගින්, ඒ වගේම නොයෙකුත් අවස්ථාවන්වලදී අපි Zoom තාක්ෂණය ඔස්සේ ඔබට ප්‍රායෝගික වශයෙන් එහෙම නැත්නම් සජීවීව පැහැදිලි කිරීම කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට දැනට තිබෙනා වූ පහසුකම් මත Zoom තාක්ෂණය සමහර වෙලාවට අපේ සමහර ප්‍රදේශවලට සමහර අපේ වගාකරුවන්ට සම්බන්ධ වීමේ අපහසුතාවයන් සහිත නිසා තමයි අපි මේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔබට මේ වැඩසටහන්, මේ පාඩම් මාලාව, මේ අධ්‍යාපනය ලබා දෙන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔබ බලාපොරොත්තු වෙච්ච කාලය තුල අපිට මේ වැඩසටහන නොයෙකුත් සාකච්ඡා මාර්ගයෙන් අපි සැලසුම් කරලා අපි ඉක්මනට ඔබට ගෙනෙන්නට උත්සාහ කරද්දී රටේ තිබෙනා වූ යම්කිසි ප්‍රශ්නත් එක්ක යම්කිසි කාලයක් අපිට වැය වුණා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඉක්මනටම මේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔබට අවශ්‍ය පාඩම් ඉක්මනටම අපේ දැනුම ඔබත් සමග බෙදා ගන්න. ඉතින් ඔබට සියලු දෙනාටම ස්තුතියි. මේ වැඩසටහන පිළිබඳව අපි ඔබට දැනුවත් කරා. ඉතින් මේ වැඩසටහනේ හැඳින්වීම, මේ වැඩසටහන තුළ අන්තර්ගතව තිබෙනා වූ කරුණු පිළිබඳව මේ පොඩි වීඩියෝ වලින් අපි ඔබව දැනුවත් කරා. ඉතින් අපි බොහොමයක් කාලයක් තිස්සේ මේ රටේ පවතින තත්ත්වයක් එක්ක උත්සාහ කරා Zoom තාක්ෂණය ඔස්සේ ඔබට මේ වැඩසටහන නගා කරන්නට. නමුත් ඇතිවෙච්ච ප්‍රායෝගික ගැටලුත් එක්ක අපි ඊට පස්සුව තීරණය කරා Zoom තාක්ෂණය ඔස්සේ අපේ ප්‍රායෝගිකව සජීවීව සමහර දේවල් කතා කරද්දී Zoom තාක්ෂණයට බාධා මතු ඇති ස්ථානයන්හි පවතින ඒ අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් විශේෂයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔබට මේ අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් අපි හිතනවා මේ අධ්‍යාපනය අපිට පුළුවන් ආකාරයෙන් අපි ඔබට ලබා දෙනවා. අපි සතුව තිබෙනා වූ දැනුම මේ වගාවේ උන්නතිය උදෙසා. ඉතින් මේ සඳහා විශාල පිරිසක් දායක වෙනවා. මම කලින් මතක් කළා වගේ මම බලාපොරොත්තු වෙනවා මේ ඉදිරියට ඔබ මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා අපිත් එක්ක මේ දැනුම බෙදාගෙන ඔබගේ දැනුමත් ඔබගේ ප්‍රශ්නත් අපිත් එක්ක සාකච්ඡා කරලා ඉතාමත්ම ක්‍රියාකාරී සැලැස්මක් මගින් මේ ඇන්තූරියම් වගා ක්ෂේත්‍රය ලංකාව තුළ අන්තර්ජාතික මට්ටමකට ගෙන යන්නට ඔබ සියලු දෙනාම අපට සහයෝගය